සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම. අද අපි කතා කරන්නේ grade 10 වල lesson 7 එක Microsoft Excel spreadsheets electronic spreadsheet සම්බන්ධව අපි එක chapter එකක් කරා මේ ගැන. ඊළඟට අපිට කතා කරන්න තියෙන දෙවෙනි chapter එක අපි Excel කියන්නේ මොකක්ද? columns කොච්චරක් තියෙනවද, rows කොච්චරක් තියෙනවද, cell එක කියන්නේ මොකක්ද, cell address එකක් කියන්නේ මොකක්ද, මේ දේවල් ටික අපි පළවෙනි කොටසේදී කතා කරා. අද අපි කතා කරන්නේ මේකේ දෙවෙනි කොටස. හරි. අපි පටන් ගමු. A1 සහ B1 කෝෂවල අන්තර්ගතවල එකතුව කෝෂය තුළට ලබා ගැනීම. ඔබට පේන ෆෝමියුලා එකක් දීලා තියෙනවා. සමාන A1 ධන B1 කියලා ටයිප් කරා. එන්ටර් කරා. ඊළඟට තියෙනවා සූත්‍ර ලිවීම සඳහා භාවිතා කරනු ලබන ගණිතමය මෙහෙයවන. අපි සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන concept එක, method එකම තමයි මෙතනදිත් පාවිච්චි වෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම, තරු ලකුණකින් කියන්නේ වැඩි කිරීම, ස්ලෑෂ් එක බෙදීම සහ මෙතන බලය කියන එක. addition, subtractions, multiplication, divisions, explanations, power. හරි. එහෙනම් මෙන්න මේවා තමයි operators කියලා අපි සලකනවා. එතකොට ඒ වලින් මොනවද වෙන්නේ කියන එක මීනින් එක තමයි මෙතන සටහන් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. කොහොමද සංඛ්‍යා ටිකක් එකතු කරන්නේ, අඩු කරන්නේ, බෙදන්නේ, වැඩි කරන්නේ කොහොමද කියලා. ෆෝමියුලා එකක් පාවිච්චි කරලා. අපි චුට්ටක් බලමු. මම Excel worksheet එකක් ඕපන් කරා. අපි සංඛ්‍යා ටිකක් ටයිප් කරමු. මම සංඛ්‍යා දෙකක් ටයිප් කරලා මම මෙතනට උත්තරේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මේ සංඛ්‍යා දෙක තියෙන්නේ කොහෙද? Microsoft Excel වල book 1 එකේ sheet 1 එකේ. sheet 1 කියන page එකේ තියෙන්නේ. දැන් තැන කොතනද? දැන් මේ 45 කියන අංකේ තියෙන්නේ D වල දෙවෙනි row එකේ. D කියන column එකේ දෙවෙනි row එකේ. මෙතන අංක 50 තියෙන සෙල් එක තමයි F කියන column එකේ දෙවෙනි row එක. එහෙනම් මම උත්තරේ ගන්න ඕනේ මෙතනට I වල 5ට. right. මම එහෙනම් අවශ්‍ය තැන සෙල් එක තියාගත්තා. ඕනෑම ෆෝමියුලා එකක් ටයිප් කරද්දී මුලින්ම පටන් ගන්නේ සමාන ලකුණෙන්. කැල්කියුලේටර් එකට වඩා වෙනස්. සමාන ලකුණෙන් ඕනෑම ෆෝමියුලා එකක් පටන් ගන්න. එහෙනම් අපි මුලින්ම සමානයි. සමාන ලකුණ ටයිප් කරා. අපි එකතු කරන්න හදන්නේ. එහෙනම් මම එකතු කරන්න ඕන එක පෙන්නනවා. මම ටික් කරනවා. ටික් කරලා පෙන්නනවා. දැන් ක්ලික් කරලා නැත්නම් සිලෙක්ට් කරලා මේකට කියනවා ants running එකක් කියලා. ඔයගලන්ට පේනවා ඇති 45 තියෙන තැන. ටික් කරාම සිලෙක්ට් කරාම මේ සෙල් එක ඇතුලේ පෙන්නන්නේ D2 සංඛ්‍යාව නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන 45ක් පෙන්නයි කියලා. එහෙම පෙන්නන්නේ නැහැ. එයාට වැඩක් නැහැ මෙතන තියෙන අගය මොකද්ද, වැලියු එක මොකද්ද කියලා වැඩක් නැහැ. එයා මොකද කරන්නේ? මෙතන තියෙන එක මෙතනට ගන්නවා. එහෙනම් මේක සිලෙක්ට් කරා. සිලෙක්ට් කරාම එයා අයිඩෙන්ටිෆයි කරගත්තේ මොකද්ද? D2 සංඛ්‍යාව නෙමෙයි අයිඩෙන්ටිෆයි කරන්නේ, සෙල් එක D2 right. මම කියනවා එකතු කරන්න. එන එකතු කිරීම ලකුණ. ඊගව සෙල් එක පෙන්නනවා. ඒකේ සංඛ්‍යාව තිබුණාට එයා බාරගන්නේ සෙල් ඇඩ්‍රස් එක. D2 F2. ෆෝමියුලා එක සම්පූර්ණයි. හැබැයි ආන්සර් එක ආවේ නැහැ. ෆෝමියුලා බය එකෙත් පෙන්නනවා සමානයි D2 F2. එහෙනම් මෙයා මෙතෙන්දි කරන්නේ මේකේ තියෙන වැලියු එක මොකක් වුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා මොකද කරන්නේ? D2 කියන සෙල් එක F2 කියන සෙල් එකට එකතු කරනවා. එයා මොකද කරන්නේ? D2 කියන සෙල් එක F2 කියන සෙල් එකට එකතු කරනවා. ෆෝමියුලා එක ලියලා සම්පූර්ණයි. හැබැයි තාම රිසල්ට් එකක් ආවේ නැහැ. රිසල්ට් එකක් එන්න නම් ෆයිනල් රිසල්ට් එක ගන්න නම් අපි මොකද කරන්න ඕනි? එන්ටර් කරන්න ඕනි. කීබෝඩ් එකේ එන්ටර් කීස් දෙකක් තියෙනවා. කැමති කී එකක් පාවිච්චි කරලා අපි එන්ටර් කරමු. එන්ටර් කරාම ඔබට පේනවා 45ට 50ක් එකතු කරලා 95ක් ඇවිල්ලා තිනවා. හැබැයි දැන් අපි සංඛ්‍යා දෙක නෙමෙයි අපි ගත්තේ D2 වලට එකතු කරලා තිනවා F2. හරි. ආන්සර් එක ඇවිල්ලා තිනවා. ඩිස්ප්ලේ වෙනවා සෙල් එකේ. I5 කියන සෙල් එකේ මේ ඩිස්ප්ලේ වෙනවා. I5 කියන සෙල් එකට අපි ගියාම අපිට ආන්සර් එක ඩිස්ප්ලේ වෙනවා. නමුත් අපිට බලා ගන්න ඕන මේ ආන්සර් එක ගන්න පාවිච්චි කරපු ෆෝමියුලා එක මොකක්ද කියලා. මේ ආන්සර් එක අපි ලබා ගන්න
පාවිච්චි කරපු ෆෝමියුලා එක අපිට ඩිස්ප්ලේ කරන්නේ මෙන්න මෙතන මේ ෆෝමියුලා බාර් එකේ. ඔබට පේනවා සමානයි d2 + f2. right. ෆෝමියුලා එක ඩිස්ප්ලේ කරන්නේ මෙතන. එහෙනම් මේ ෆෝමියුලා බාර් එක කොච්චර වැදගත්ද කියලා තේරෙනවා ඔබට වර්ඩ් වල මෙහෙම එකක් තිබුණේ නැහැ. මෙන්න මේ අපි යම්කිසි ෆෝමියුලා එකක් ලිව්වට පස්සේ අපිට ඩිස්ප්ලේ වෙන්නේ ආන්සර් එක නම් ආන්සර් එක තියෙන සෙල් එකට ගිහිල්ලා ක්ලික් කරාම ඒකට අදාළ භාවිතා කරලා තියෙන ෆෝමියුලා එක මොකක්ද කියලා අපිට පෙන්නනවා ෆෝමියුලා බාර් එකේ. right. දැන් මේකේ තව ෆැසිලිටි එකක් තියෙනවා. මොකද්ද ෆැසිලිටි එක? අපි එකතු කරේ සෙල් එකකට තව සෙල් එකක්. එහෙනම් මේ සෙල් එකට මේ සෙල් එක එකතු කරා නම් මේ සෙල් එකේ ඇතුලේ තියෙන වැලියු එක වෙනස් කරපු ගමන් ඔටෝමැටික් අපිට ආන්සර් එක වෙනස් වෙන්න ඕනේ. මොකද සෙල් එකටනේ සෙල් එක එකතු කරේ. මොනවා තිබ්බත් කමන්නේ සෙල් එක ඇතුලේ. එහෙනම් අපි බලමු ආන්සර් එක වෙනස් වෙනවද කියලා. මම දානවා වෙන සංඛ්‍යාවක්. දැන් බලයි ආන්සර් එක තාම වෙනස් වෙන්නේ නැති ඇයි කියලා. ෆෝමියුලා එක කම්ප්ලීට් වෙන අපි එන්ටර් කරන්න ඕන. ඔබට පේනවා එන්ටර් කරපු ගමන් මොකද වෙන්නේ? මෙතන ආන්සර් එක වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේක ලොකු ෆැසිලිටි එකක් Excel වල තියෙන. අපිට Excel වල ඉස්සරහට ගොඩක් වැඩ කරන්න පුළුවන් ඉන්නේ මේ ෆැසිලිටි එක නිසා. මේ සෙල් එකට මේ සෙල් එක එකතු කරපු නිසා මේ සෙල් එකේ වැලියු එක වෙනස් වෙනකොටම ආන්සර් එක වෙනස් වෙනවා. right. අපි මේ වගේම අඩු කරලා බලමු. සමානයි මම කියනවා මේ සෙල් එකෙන් අඩු කරන්න මේ සෙල් එක මෙතනට උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම කියනවා මේ සෙල් එක බෙදන්න මේ සෙල් එකේ දෙකයි නේද? හරි. අඩු කරා අපි එකතු කරා අඩු කරා බෙදුවා අපි ඊළඟට වැඩි කරලා බලමු. සමානයි මේ සෙල් එක වැඩි කරනවා අපි මේ සෙල් එකේ. දැන් මේ ආන්සර්ස් ටික අපිට පෙන්නනවා. අපිට බලමු මේවා පාවිච්චි කරපු ෆෝමියුලාස් මෙතන මේ විදියට තියෙනවා. මෙතනට ගියාම අඩු කිරීම, බෙදීම සහ වැඩි කිරීම. ඒතර මෙන්න මේ විදියට අපිට පුළුවන් මොනවා කරන්නේද? ෆෝමියුලා එකක් ලියලා ආන්සර් එකක් ගන්න පුළුවන්. right. අපි යමු ස්ලයිඩ් එකට. ඉතින් එදිනෙදා පාවිච්චි වෙන සාමාන්‍ය ගණිත කර්මවල ක්‍රමවේදයට අනුකූලවම මේකෙදිත් Excel වලත් ඒ විදිහටමයි අර 1 බෙගුදිරි concept එක වරහන් බෙදීම ගුඩ කිරීම අඩු කිරීම එකතු කිරීම කියන කාරණා ටික තමයි මෙතනදිත් වෙන්නේ. ඔබට පහලින් දක්වලා තියෙනවා ප්‍රථම දෙවන තෙවන සිව්වන අවස්ථාවලදී කොහොමද සමීකරණයක් සුළු වෙන්නේ කියලා. මුලින්ම මොකද්ද කරන්නේ? වරහන් ගුණ කිරීම මේ විදිහට මෙන්න මේ යන පිළිවෙලට තමයි අපිට ඔපරේට් වෙන්නේ. සාමාන්‍ය ජීවිතෙත් ඒ වගේ ස්පෙඩිෂීට්ස් වලත් මේ concept එකම තමයි. මෙහෙවන ක්‍රියාත්මක වන අනුපිළිවෙල වරහන් යොදා වෙනස් කළ හැකි. එවිට වරහන් සහිත කොටස ප්‍රථමයෙන් සුළු වේ. The order of evaluations can be changed by using brackets. The expressions within the brackets are evaluated first. Right. මෙතන පෙන්නලා තියෙන්නේ operator procedure එක reduce top to bottom. right. මේ තියෙන order එක අපි අර සාමාන්‍ය පාවිච්චි කරන order එකම තමයි. අගයන් සහ මෙහෙවන භාවිතයෙන් සරල ගණනය කිරීම සිදු කිරීම අපි අර කරා වගේ දෙකේ හතරවෙනි ගුණාකාරය දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි අට වරක් දෙක 16. එහෙනම් මෙතන කීබෝඩ් එකේ තියෙනවා මේ 6 6 කියන කීයකට උඩින් මේ සිම්බල් එක බලය පෙන්වන එක එක්ස්ප්ලනේෂන් මාක් එක ඒක පාවිච්චි කරලා අපිට බලය ලබා ගන්න පුළුවන්. එතකොට මේක මේ එක්සර්සයිස් එකක් මේක සුළු කරලා බලන්න උත්තර එනවද කියලා. ඔබ සුළු කරද්දී හොඳට මතක තියාගන්න සෙල් ඇඩ්‍රස් ගැන විභාගයේදී ඔබෙන් අහන්නේ සෙල් ඇඩ්‍රස්. මේක තමයි මම හිතන්නේ හදවත විදියට මම දකින්නේ Excel වල. මේක තේරුම් ගත්තොත් අපිට ඔයගලන් ජොබ් මාකට් එකට ගියත් කිසි ගැටලුවක් නැතුව ඕන ෆෝමියුලා එකක් ඔයගලන්ට කරන්න පුළුවන් වෙනවා. මේ concept එක identify කරගත්තට පස්සේ. පහත දැක්වෙන සූත්‍ර සුළු කිරීමෙන් ලැබෙන අගයන් ලියා දක්වන්න. සුළු කළ උත්තර දාලා තියෙනවා. ඔයාලත් සුළු කරලා බලන්න. 5 ධන 2 වැඩි කිරීම 3 ගුණාකාරයේ 2 බෙදීම 6 ඍණ 3 කියන එක සුළු කරාට පස්සේ අවසාන උත්තරේ 5යි කියලා එනවා. 8 බෙදීම 2 වැඩි කිරීම 3 ඍණ 2 තුන්වෙනි ගුණාකාරයේ ධන 5 කියන එකට ආන්සර් එක විදියට 9 ඇවිල්ලා තිනවා. Excel වලත් මේක ඔයාලට කරලා
බලන්න පුළුවන්. කෝෂ ලිපින හා මෙහෙවන භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම. Formulas within cell addresses and operators. Right? දැන් correct answer එක තියෙනවා, wrong answer එක තියෙනවා. මම කියලා තියෙනවා මේ විදියට type කරන්නේ නැහැ. first එක failure එකක්, wrong formula එකක්. ඕනම formula එකක් පටන් ගනිද්දී අපි හොත්තට මත තියාගන්න ඕන දේ තමයි සමාන ලකුණේ equal sign එකෙන් තමයි පටන් ගන්න. ඒක නියතයක්. කළ යුතුමයි. නැත්නම් ආන්සර් එක වැරදි. ඒක ලකුණු 20ක් කෙලිම විභාගේ Excel ප්‍රශ්නෙට. ඉතාම වැදගත්. Excel එක ඊළඟට access එක. අපි ඊළඟ ටියුට් එක විදිහට access එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ටිකක් අමාරුයි. හොඳට ඒක follow කරන්න ඕනේ. මම හිතන්නේ අපි ඒ වෙනකොට classes පටන් ගන්න පුළුවන් වෙයි. හරි. කමක් නැහැ. When writing a formula, do not mention anything to the left of the equal sign. මේකේ අර මම පෙන්නුවා වගේ දකුණු පැත්තේ තියෙන එක තමයි correct formula එකක් ලියන correct method එක වෙන්නේ. පොතක මිල සහ පැන්සලක මිල දී ඇති විට සුදුසු සූත්‍ර යොදා පහත වැඩපත සම්පූර්ණ කරන්නලු. දීලා තියෙන පොතක මිල, පැන්සලක මිල දීලා තියෙන පොතක මිල රුපියල් 48යි, පැන්සලක මිල රුපියල් 12යි. පොතක සහ පැන්සලක මිල එහෙනම් පොතක මිලයි පැන්සලක මිලයි ගත්තොත් එම 48 දන 12 තමයි එන්න ඕන නේද? එහෙනම් මේකට අනුව නම් B1 එකතු කරන්න ඕන B2 වලට. පොතක මිල සහ පැන්සලක මිල අතර වෙනස. එහෙනම් පොතක මිලක මේ මිල අතර වෙනස ගන්න අපි අඩු කරලා ඉතින් B1 වලින් අඩු කරන්න ඕන B2 ඔබ කරලා බලන්න උත්තර එනවද කියලා. මේ cell address වෙනස් වෙන්න පුළුවන්. ඔබේ worksheet එකේ type කරලා තියෙන තැන අනුව cells අනුව ඒක ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. මේ cell address එකම නෙමෙයි නම් ඔබ type කරලා තියෙන්නේ වෙන තැනක නම් cell address වෙනස් වෙන්න පුළුවන්. හැබැයි answer එක එකයි. පොත් 3ක මිල එක පොතක් 48යි. එහෙනම් අපි B සමානයි B1 එක වැඩි කරන්න ඕනේ 3. right. එතනක් දීලා තියෙනවා වැඩි කරලා දාන්න answer එක. පොත් 4ක සහ පැන්සල් 2ක මිල පොත් 4ක නම් සමානයි B1 වැඩි කිරීම 4 ධන B2 වැඩි කරන්න ඕනි 2. answers ටික දකුණු පැත්තේ පෙන්නලා දීලා තිනවා. පොඩි try එකක් දෙන්න. මම හිතනවා ඔබට මේක කරගන්න පුළුවන් වෙයි කියලා නේද? අපේ ළඟ ඉන්නේ හොඳ වැඩියෝ ටිකක් ඉන්නේ. ඉතින් මේවා ගේමක් නෑ කියලා මම හිතනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ slide එකට. ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය. use of functions to do calculations. right? how can manage formula? අපි කොහොමද formula එක manage කරගන්න? how to write down the formula? අපි කොහොමද formula එකක් ලියන්නේ? දැන් අපි පොඩි exercise එකක් කරා. ඉතින් දිග ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා අපිට formula එකක් ලියන්න පුළුවන්. දත්ත ප්‍රමාණය වැඩි වන විට කෝෂ ලිපින පමණක් භාවිතයෙන් සූත්‍ර ලිවීම තරමක් අපහසු සහ සංකීර්ණ කටයුත්තකි. එවැනි අවස්ථාවලදී සූත්‍ර ලිවීම සඳහා ශ්‍රිත භාවිතා කිරීම. ෆෝමියුලා සඳහා ශ්‍රිතයක් ටිකක් දිග එකක්. රේන්ජ් එකක් පෙන්නනවා. අපිට දැන් ගණන් 10ක් තියෙනවා නම් සමානයි A1 ධන A2 ධන A3 ධන A5 ධන එහෙම යන්න ඕනේ. ඒක ටිකක් නේද long process එකක්. ඊට වඩා short process එකක් තියෙනවා. කෙලින්ම ශ්‍රිතයක් දානවා අපි. නේද? ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා. ඒක sum එක වෙන්න පුළුවන්, max එක වෙන්න පුළුවන්, min එක වෙන්න පුළුවන්, average එක වෙන්න පුළුවන්. ටක් ගාලා data range එකේම අපි හිතමු සංඛ්‍යා 1000ක් තියෙන එකපාරට එකතු කරන්න ඕනේ. සංඛ්‍යා 10ම. ෆෝමියුලා එකක් ලිව්වා. තප්පර කීපයකින් එකතු ගන්න පුළුවන්. සංඛ්‍යා 30 40000ක්ත් අපිට ඒ ආකාරයටම ගන්න පුළුවන්. මේ ශ්‍රිතවල තම ෆන්ක්ෂන්ස් වල ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ සංඛ්‍යා ප්‍රමාණය වැඩි වෙනකොට. සංඛ්‍යා දෙකක් නම් අපිට නේද? මේක දැකලා හැම එතනදීම කරලා පෙන්වන්න පුළුවන්. නමුත් අපි ආයතනයක් ගත්තාම මිනිස්සුන්ගේ මේ CEO සේවකයෝ 100ක් 200ක වැටුප් හදන්න තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ අපිට මේ ශ්‍රිත පාවිච්චි කරන්න වෙනවා. When there is a large quantity of data, it becomes a difficult and complex task to write formula using only the cell addresses. Right? හරි. අපි බලමු. මොනවාද මේ කියලා. Sum, average, max, min, count දීලා තිනවා.
කාරක නීතිය සින්ටැක්සස් කොහොමද මේක ලියන්නේ? මොකටද මේක පාවිච්චි වෙන්නේ? සම් එක සංඛ්‍යා පෙළක එකතුව කොහොමද අරන් තින්නේ? number 1 වල ඉඳලා number 2 දක්වා මේක පෙන්නලා තිනවා. මේක ඇත්තටම cell address කියලා වැටුණා නම් හොඳයි කියලා හිතනවා මම. It's the values contain in range of cells. practical එකක් කරලා බලමු. එතකොට ඔබට මේක තේරෙනවා. average එක සාමාන්‍යගේ සංඛ්‍යා පෙළියක එකතුව සංඛ්‍යා ගාණයෙන් බෙදලා එන උත්තරේ. කෝෂ පරාසයක පිහිට අගයන්ගේ සාමාන්‍ය සෙවීම. Find out the average of the values contained in a range of cell. What do you mean max? Find out the largest value contained in a range of cells. Cells අපි select කරලා තියෙන cell range එක තියෙන maximum value එක. What do you mean? Minimum. කුඩාමගේ cell range අපි select කරලා තියෙන cell range එකේ තියෙන minimum කුඩාමගේ තමයි min කියන function එක පාවිච්චි කරන්නේ. What about count? Counter functions. Counter function එක නැත්නම් count එක කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මේ සංඛ්‍යා range එක ඇතුලේ සංඛ්‍යා කීයක් තියෙනවද? එහෙනම් මේ සඳහා අපි count එක පාවිච්චි කරනවා. Count the number of cell within a range of cell. right. එහෙනම් අපි චුට්ටක් කරලා බලමු. sum එක average එක max min count එක මම මේ ටික චුට්ටක් erase කරන්නම්. අපි සංඛ්‍යා range එකක් type කරමු. සංඛ්‍යා රේන්ජ් එකක් මම ටයිප් කරා. අපි බලමු මේ සංඛ්‍යා ටික එකතුව ගන්නේ උත්තරේ ගන්න ඕනි. මම මේ පැත්තට ගන්න. පේන නිසා. හරි. එහෙනම් මම කිව්වා ඕනම ෆෝමියුලා එකක් පටන් ගන්න සමාන ලකුණෙන් සමානයි ෆන්ක්ෂන් එක ටයිප් කරමු අපි. එකතුව නම් ගන්නේ sum. මතක තියෙනවනේ මේ ෆන්ක්ෂන් එක. sum විභාගෙදි වරද්දන්න එපා අකුරු. වැරද්දුවොත් උත්තරේ වැරදි. ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයක් නැති වෙනවා. සමානයි sum. ඊළඟට වරහණක් ඕපන් කරන්න ඕන රේන්ජ් එක පෙන්වන්න. වරහණක් ඕපන් කරලා තමයි අපි රේන්ජ් එක පෙන්වන්නේ. equal sum එකට පස්සේ. ඕපන් කරා මම කියනවා මේ සිට මේ දක්වා highlight කරනවා. මම highlight කරාම සංඛ්‍යා ටික නෙමෙයි එයා identify කරගන්නේ cell address. cell address එක K2 to K13. K13 වෙනකන් එයා cell range එක identify කරගන්නවා මම select කරාට පස්සේ. දැන් ඔබට පේනවා නේ dance running එකක් යනවා. තාම මේ formula එක ඉවර නැහැ. complete නෑ මේ formula එක. එහෙනම් මොනවද කරන්න ඕන? අපි open කරලා තියෙන වරහන වහන්න ඕනි. අපි වහමු එක. තාම complete ද? නෑ. formula එක okay. formula එක හරි. answer එකක් නෑ තාම. එහෙනම් answer එකක් ගන්න නම් අපි මොනවද කරන්න ඕන? enter key එක press කරන්න ඕන. අපි enter කරමු 571යි 571 කියන ආන්සර් එක අපිට දීලා තිනවා මේ K2 වල ඉඳලා K13 වෙනකන් සෙල් රේන්ජ් එක ඇතුලේ තියෙන සංඛ්‍යාවල එකතුව ගන්න. right. මම මේක දාන්නම් total කියලා. total value එකක්. right. අපි අරන් තියෙන 571යි. ඊළඟට මේකේ මම ගන්නවා maximum value එක සමානයි max සංඛ්‍යා පෙළියක විශාලකයේ සොයන පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි max කියන එක. එහෙනම් මම max type කරලා open කරා වරහණක් open කරලා අපි highlight කරනවා data range එක. මේ range එකෙන්මයි මම හොයන්නේ. වරහණ close කරා enter කරා 92යි. මේ cell range එකේ වටිනාකමින් වැඩිම අගය තමයි 92. අපි කියනවා max value නැත්නම් max function එක. ඊළඟට අපි කුඩාම අගය හොයමු. ඒ වගේමයි සමානයි ෆන්ක්ෂන් එක තමයි min මේක කටපාඩම් තියෙන්න ඕනේ. මිනිමම් වැලියු එක සංඛ්‍යා රේන්ජ් එක පෙන්නවා. වරහන ක්ලෝස් කරා එන්ටර් කරා. අංක 10 තමයි මේ data range එකේ තියෙන කුඩාම අගය. කියනවා මිනිමම් වැලියු කියලා. right. ඊළඟට අපි හොයමු මේකේ සාමාන්‍ය අගය average එක සංඛ්‍යා ගාන එකතුව සංඛ්‍යා ගානෙන් බෙදලා එන උත්තරේ. සංඛ්‍යා රේන්ජ් එක එකතුව සංඛ්‍යා කීයක් තියෙනවද කියලා බලලා එකෙන් බෙදලා එන උත්තරේ. right. අපි එහෙනම් කෙලින්ම දාමු ෆෝමියුලා එක සමානයි average average. ස්පෙලිං හරියට ටයිප් කරන්න ෆන්ක්ෂන් එකේ average කියලා ටයිප් කරා සංඛ්‍යා රේන්ජ් එක පෙන්වනවා.
රයිට් සංඛ්‍යා රේන්ජ් එක පෙන්වුවා. එහෙනම් ඔබ දන්නවා වරහන වහන්න ඕනි. වහලා එන්ටර් කරන්න ඕනි. 47.583.3 රයිට්. මම පොඩ්ඩක් මේක too much නිසා මම පොඩ්ඩක් අඩු කරන්නම් මේ දශම ස්ථාන ප්‍රමාණය දශම ස්ථාන දෙකකට මෙතන තියෙනවා icons දෙකක් increase decimal සහ decrease decimal කියලා මම decrease කළා 47.5.8ට අඩු කරා. මේකෙත් automatic adjust වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට 5.8.5ට වඩා 5.8.7 වගේ තිබ්බනම් මෙතනට එකක් එකතු වෙලා තමයි යා ගන්න ෆෝමියුලා එක. රයිට් කොමුණත් කමක් නෑ අපි මේක ආන්සර් එක දාමු. average 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 එක හෙව්වා. රයිට් තව එකක් තියෙන හොයන්න count එක. සංඛ්‍යා පේලි එක දැන් range එක සංඛ්‍යා කීයක් තියෙනවද? සමානයි count count වරහනක් open කරා සංඛ්‍යා range එක පෙන්වුවා. මං කිව්වා මේකේ facility එක තියෙන සංඛ්‍යා ප්‍රමාණය වැඩි වෙන තරමට. මේක අපි පල්ලෙහාට cells 1000ක් විතර select කරන්න තිබුණොත් නේද? ඒ වගේ වෙලාවක අපිට ගොඩක් වැදගත් වෙනවා. count එක වරහන close කරා. enter කරාම මේ අතර සංඛ්‍යා 12ක් තියෙනවලු. 1 2 3 4 5 6 7 8 9 10 11 12. right. එහෙනම් මෙතන අපි count එක සංඛ්‍යා 12ක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. right. අපි එනම් මේ ටික අපි practice කරන්න ඕනේ ඔයගොල්ලෝ. හොඳ දැනුමක් එනවා මේ තියෙන විදියටම. ඊළඟට අපි සිත භාවිත කරන්න පුළුවන් විවිධ ආකාර ටික අපි ඊළඟ දවසේ කතා කරමු. එතකම් මේ ටික හොද්දට 3-4 පාරක් කියව ගන්න බලන්න. බලලා ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් නම් ප්‍රැක්ටිකල් එකක් කරන්න. බැරි වුණොත් worry වෙන්න එපා. අපි ක්ලාස් පටන් ගත්තාම ලබන මාසෙදී පටන් ගන්න පුළුවන් වෙයි. පටන් ගත්තාම මොන ප්‍රශ්න ආවත් මම බලාපොරොත්තු වෙනවා ලබන මාසේ සාමාන්‍ය විදිහටම ඔයාලත් එක්ක මේ ක්ලාස් එක කරගෙන යන්න අපේ ලැබ් එකේ. ඒතර අපිට ප්‍රැක්ටිකල් එකක් අපි කරමු. අඩුපාඩු ටික හදාගමු. එහෙනම් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. මේ මාසෙට හෙට විතරයි ක්ලාස් එක ඇරලා තියෙන්නේ. හෙට ඇවිල්ලා ටියුට්ස් ගන්න නැති අය ගන්න. හෙට සෙන්සුරාදා උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් ක්ලාස් එක ඇරලා තිනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. වගේම හැමෝම ඔයාලා පරිස්සමින් ඉන්න.